ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න මෙම අවස්ථාවේ කරුණ ඉදිරිපත් කරන සහභාගී වෙලා ඉන්න අපේ සියලු දෙනාගෙන් ඒ වගේම සහභාගී වෙලා ඉන්න ඔබලා සියලු දෙනාගෙන් අවසරයි. පළමු කොටම මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීම සඳහා වූ 20 වෙනි සංශෝධනය පිළිබඳව යම් කතිකාවතක් සංවාදයක් අපිට ආරම්භ කිරීමේ වමනාවක් තිබුණා. ඒ වමනාව වෙනුවෙන් ආරම්භම සංවිධානයේ මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් පවත්වලා අපට ඒ පිළිබඳව ආරාධනා කිරීම පිළිබඳව බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ සංවාදයක් අවශ්‍ය වෙන්නේ. මේ 20 වෙනි සංශෝධනය අපි විසින් ඉදිරිපත් කළා තිබෙන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන සංශෝධනයක් ලෙස. අපේ පක්ෂයේ ව්‍යවස්ථාවට ගෙනෙන සංශෝධනයක් නම් ඒක අපේ වැඩ. ඒක අපිට පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ක්‍රියාවලිය. හැබැයි අපි මේ ගෙනෙන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංශෝධනය. නිසා මේ රටේ සියලු ජනතාව යටත් වෙන මූලික නීතියේ පිළිබඳව සංශෝධනයක් තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා සෑම කෙනෙකුටම මේ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ නිසා මේ සංවාදයට භාජනය විය යුතුයි කියන එක අපි පිළිගන්න දේශපාලන ව්‍යාපාරයි. නමුත් අපි මේ සංවාදයේදී විවස්ථාව මත විවස්ථාවේ පැන නගින කරුණු මත වියහැකි බලයන්ගේ ස්වභාවයන් මත කරන සාකච්ඡාවකට අපි විවෘතයි. හැබැයි ඒ කිසිසේත්ම නැතුව සංවාද අදාළ නැති බලහත්කාරී ත්‍රාඩ කඳවුරක් එක්ක මේකට සංවාදයක් නැති බවත් අපි පිළිගන්නවා. මොකද ඔවුන් සංවාදෙන් සාකච්ඡාවෙන් තර්කණයෙන් පරාජයටපත් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔවුන් වෙන දේශපාලන වමනාවක් වෙනුවෙන් මේකට කඳවුරු බැඳලා ඉන්න නිසා. කෙසේ වුවත් අපි හිටපු නීති සංගමේ සභාපති අපේ අලගරත්න මහත්මයා ප්‍රකාශ කරා මේක මීට වඩා මේ දේශපාලන සංස්කෘතිය ඇතිවෙච්ච පිරිහීමක් තිබෙනවා නේද? ජනාධිපතිවරයා සතුව තියෙන බලය ඊට වඩා විකිනෙන පාර්ලිමේන්තුවක් අතට ලබා දීම සුදුසුද? ඒක හරියි. ඒ විවාදයක් අපිට තියෙනවා. ඇයි? ඒ විවාදේ මම හිතන්නේ ඒ විවාදයට විසඳුම් තිබෙන්නේ විවස්ථාව ඇතුලේ කියලා. ඒ විවාදයට විසඳුම් තිබෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය ඇති කරගන්න ලද මහා වෙනසකි. දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන්නේ මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන තැනක ඒවා මම හිතන්නේ විවස්ථාවෙම විසඳ ගන්න ඕන ඒවා නෙවෙයි. නේද? ඒවා වෙන තලයක විසඳ ගන්න ඕනේ. හැබැයි අපි උත්සාහ කරමින් තිබෙනවා විවස්ථාව ඇතුලේ යම් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයක් අත්පත් කරගන්න පුළුවන් නම් අපේ රටේ සංවාදයේ අපේ රටේ ඉදිරි ගමනට ඒක ඉතාමත් ප්‍රගතිගාමී පියවරක් කියලා. හැබැයි ඒ වගේම අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ රට මුහුණ දී තිබෙන මේ ගැඹුරුතම අර්බුදයන් සඳහා විසඳුම විධායක ජනාධිපතිවරයා අහෝසි කර පමණින් ලැබෙනවා කියන මිත්‍යාවෙත් අපි නැහැ. ඒකත් අපි හරියට සනිටුහන් කරගන්න ඕනකම තිබෙනවා. හැබැයි අපි දන්නවා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ පිළිගන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ඉදිරිගාමී පියවරයන් වෙනුවෙන් අපි පෙනහිටන දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා විසිරි සංශෝධන අපි දකිනවා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ප්‍රජාතාන්ත්‍රික ආයතනයන් ශක්තිමත් කිරීමේ දිශාවට යන වැදගත් ප්‍රතිසංස්කරණයක් ලෙස. ඒ මේ තනි අධිකාරීත්වය සහිත තියෙන මේ බලය යම් සභාවන් වෙත අපි පරිවර්තනය කළ යුතු තිබෙනවා. අපෙත් ගත්තත් දැන් සභාවන් කීපයක් තිබෙනවා. එකක් කැබිනට් මණ්ඩලය තිබෙනවා. ඒ සාමීකව තීරණ ගන්න. පාර්ලිමේන්තුව තිබෙනවා. විශාල ලෙස විවාද කොට තීරණ ගන්නවා යයි කියලා උපකල්පනය කරනවා. අධිකරණය තිබෙනවා. මහා විශාල ලෙස දෙපැත්ත තර්ක විතර්ක වලට අහුම්කම් දෙමින් මහා යුක්තිය පස්දෙනවා යයි කියලා උපකල්පනයක් තිබෙනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද උපකල්පනයක් තිබෙනවා. මේ ආයතන තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශිෂ්ටත්වයේ පවත්වාගෙන යාම වෙනුවෙන් පිටවා තිබෙන ආයතන. හැබැයි මේ විධායක ජනාධිපතිවරු විසින් මොකද සිදු කොට තිබෙන්නේ? මේ විධායක ජනාධිපති ධූරය විසින් සිදු කොට තිබෙන දේ තමයි
මේ සියලු ආයතන බල ශූන්‍ය ආයතන බවට පත් කොට තිබෙනවා. කැබිනට් මණ්ඩලය මේ කැබිනට් මණ්ඩලය අපිත් ඔකේ මාස 14කට විතර ආසන්න කාලයක නිසා දන්නවා. ජනාධිපතිගේ පත්‍රිකාවක් කියනකොට බලන්නේවත් නැහැ. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් ඊට පෙර දැන් කැබිනට් මණ්ඩලය මත අඟහරුවාද කුද රැස් වෙන්නේ. ඉස්සර රැස්ුනේ බදාදා. රැස් වෙනකොට ඊට පෙර සිකුරාදා දිනේ ඊළඟ සතියේ කැබිනට් පේපර් එන්න ඕන අමාත්‍යවරුන්ගේ අතට අධ්‍යයනය කරන්න. ඊට පස්සේ තමයි කැබිනට් මණ්ඩලයට යන්නේ. හැබැයි ජනාධිපතිවරයාගේ බොහෝ කැබිනට් පත්‍රිකා තිබෙන්නේ යන දවසේ මේසෙ උඩ. යන දවසේ අද මේවා ගන්නවා හදිසියේ වගේ. හරිද? කැබිනට් මණ්ඩලයන් මුළුමනින්ම බල ශූන්‍ය ආයතන. සහය පිරිස් ඒ කැබිනට් ඇමතිවරුන්ගේ මුළු පැවැත්මම රඳා පවතින්නේ ජනාධිපතිවරයා මත. ඔහුගේ විෂයන් මොනවද? ඔහුගේ බලය මොකද්ද? ඔහුට අමාත්‍ය දුරේ තියෙනවද නැද්ද? ඒ නිසා ජනාධිපතිවරයාගේ වහලුම් බවට පත්වෙච්ච කැබිනට් මණ්ඩලය. මට මතකයි ඉස්සර චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ගාව හිටියා ලැසී කියලා බැල්ලියක්. ලැසී කියලා පස්සේ වන්දක පත්‍රයේ ගියා අයා මිය ගියා කියලා. ඉතින් ඔය චන්ද්‍රිකා සාමාන්‍ය චන්ද්‍රිකා මැතිණිය කැබිනට් මණ්ඩලයටත් පැය 2ක් 3ක් අවම 2ක් පමා වෙන අවම. හැබැයි චන්ද්‍රිකා මැතිණිය එන්න විනාඩි 5කට පෙර කැබිනට් මණ්ඩලයට ඔය බැල්ලි එනවා. ඔය ඇමතිවරු ඔය බැල්ලිට සලකපු විදිහ අපි S2 දැකලා තියෙනවා. ඔළුව අත ගානවා, කේක් කවනවා, ඔය තිස්ස විතරන වගේ මහාචාර්ය දොස්තර මහත්තයන් දත් බලනවා. හරිද මේ මොකද්ද මේ බලය? අවසන් වුණාට පස්සෙත් ඔය සමහර අය යනවා ජනාධිපති ගාවට වර්ණනා කරන්න. අපි ගියා අමාත්‍යංශ ප්‍රශ්න කැබිනට් මණ්ඩල දවසක් ඉවරලා අමාත්‍යංශ ප්‍රශ්නයක් වෙනම කතා කරගන්න යනකොට පවිත්‍රා වන්‍යාරච්චි ඇමතිතුමිය චන්ද්‍රිකා කුමාරතුංගගේ මැතිණියගේ මූණ දිහා බලාගෙන අඬනවා. කඳුරු පෙරහගෙන අඬනවා. ඉකිග ගා. චන්ද්‍රිකා ඇහුවා මේ තමුසේ මොකටද අඬන්නේ? පවිත්‍ර මැතිණිය කියනවා මට මැඩම්ගේ ඇහැ බලන්න බෑ මට ඇඬෙනවා කිව්වා. මොකද අර ඇහි අර බෝම්බෙට විකෘතියක් වෙලා තියෙනවා. චන්ද්‍රිකා මැතිණිය කිව්වා එයා ඒවට අහු වෙන්නේ නැහැ ටිකක්. එයා කිව්වා තමුසේට මොකද මගේනේ ඇහැ කිව්වා. හරිද? මම කියන්නේ මෙහෙම සංස්කෘතියක් හැදෙන්නේ කොහොමද? මේ බලය. මොකද ඔවුන්ගේ මුළු පැවැත්මම සකස් කරලා තිබෙන්නේ විධායක බලයේ යටතට යටත් වූ වහලුන් කණ්ඩායම. ඒ නිසා කැබිනට් මණ්ඩලය ප්‍රාණවත් කරන්න නම් මේ විධායක බලය අවශ්‍ය වෙන්න ඕන. සා කැබිනට් මණ්ඩලයේ බලය කොතනද තිබුණේ? අපි දන්නවා විදුලි සංදේශ අමාත්‍යාංශයේ ඒකට ඉස්සර කිව්වා තැපැල්ලා විදුලි සංදේශ අමාත්‍යාංශය තිබෙනවා. මේ තැපැල්ලා විදුලි සංදේශ අමාත්‍යාංශයේ වැදගත්ම ආයතනය තමයි TRC එක. විදුලි සංදේශ නියාමන කොමිසම. හැබැයි මහින්ද මහත්තයාගේ යටතේ තැපැල්ලා විදුලි සංදේශ නැමැති වෙනස්. හැබැයි TRC එක ජනාධිපති ගාව. ඇයි ඒකේ තමයි මදය තියෙන්නේ. ඔය TV ලයිසන් 3G 4G ගනුදෙනු ඔක්කොම යන්නේ. එක මහින්ද ගාව. ඉඩම් අමාත්‍යාංශේ දැන් ඔය ඉඩම් අමාත්‍යාංශ පිළිකම්තුමක් දන්නවා. හැබැයි රාජ්‍ය ඉඩම් වලින් අද විශාල ප්‍රමාණයක් තිබෙන්නේ LRC එකේ. LRC එකේ තමයි විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙන්නේ. අනිත් ඒවා තියෙන්නේ නිකන් නඩු විසඳන්නයි ඔප්පු අස්සම් කරන්නයි ඒවා තමයි අනිත් ඉඩම් ඇමතිට කාර්යය. ඉතින් ඉඩම් ඇමති ජීවන් කුමාරතුංග වෙනකොට LRC එක මහින්ද ගාව. ඉඩම් ඇමති ජීවන් ඊට පස්සේ කාලයක් කවුද ජනක බණ්ඩාර හැබැයි මදය මහින්ද ගාව. පරිසර අමාත්‍යාංශය කැලෑ තියෙනවා කැලෑ වලින් කොහොමද ඉඩම් දෙන්න අමාරුයි. හැබැයි පරිසර අමාත්‍යාංශය වැදගත්ම තැන තිබුණා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒක තමයි මදයේ තියෙන්නේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මුහුදවට ඉඩම් මාරමේ ඔක්කොම පිළිබඳ ගනුදෙනු තියෙන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. පරිසර ඇමති වෙන කෙනෙක් මට මතකයි කාලේ පෞසි පරිසර ඇමති ෆෞසි හැබැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද ගාව. අධිකරණ අමාත්‍යාංශය වැදගත්ම ආයතන මොකක්ද? නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව. අධිකරණ ඇමති කෙනෙක් හිටියා. හැබැයි නීති කෙටුම්පත් කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුව තිබෙන මහින්ද ගාව. මොකද වෙලා තිබෙන්නේ? සෑම අමාත්‍යාංශයකම අතිශය බලවත් මතය ජනාධිපතිවරයා අතර ගන්නවා. මේ විධායක බලය. දැන් ටිකක් 19න් එක චුට්ටක් යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබුණා ප්‍රමාණවත් නැහැ කියලා අපි හිතමු. ඒ විතරක් නෙවෙයි වැදගත්ම අමාත්‍යාංශ උන් ගැති. දැන් සාමාන්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන වේදිකාවක ආර්ථිකය ගැන කතාවක් කරොත්
වැඩිපුර කියන්නේ මොකද වරායවල් හැදුවා, ගුවන්තොටුපළවල් හැදුවා, ඔය වගේ වනේ කියන්නේ. ඉතින් ඒවා මා පාරවල් හැදුවා. ඒවා කාතෙත් තිබුණේ. වරාය ඇමති චමල් රාජපක්ෂ. අයියාති. ගුවන්තොටුපළ ඇමති චමල් රාජපක්ෂ. මහා මාර්ග ඇමති මහින්ද රාජපක්ෂ. න සියලු ඉදිකිරීම් ටික තිබුණේ පවුල අතේ. හරිද? මේ විධායක බලය. එනිසා මේ විධායක බලය විසින් කැබිනට් මණ්ඩල බල ශූන්‍ය ආයතන බවට පත් කොට තිබෙනවා. කැබිනට් මණ්ඩල විතරද? පාර්ලිමේන්තුවත් මේ විධායක බලය විසින් බල ශූන්‍ය ආයතන. අපිට මතකයි මේක හදපු වෙලාවෙම ජේ.ආර්. ජයවර්ධන හැකියාව ලැබුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටීමේ ලියුම දින රහිතව සාක්ෂි විදා ගන්න. අත්සන්කල දින මම ඉල්ලා සිටීමි කියලා අහවල් දිනේ දාන්න විතරයි තියෙන්නේ. මේ බලය. ඉතින් දින රහිත ලියුම් සාක්ෂි විදා ගන්න පුළුවන් නම් ජනාධිපතිවරයෙකුට ඒ පාර්ලිමේන්තුව මොකද්ද? ඒක ඇති කිසි ඵලයක් නැති ආයතන බවට පත් වෙනවා. ඒ වගේම 18 වෙනි සංශෝධනය මම එකඟයි අලගරත්න මැතිතුමත් එක්ක එකඟයි මෙහිම ඒ කියන්නේ විධායක බලයට හා සමගාමී ලෙස දේශපාලන පෞරුෂයන් ගොඩනැගී තිබෙන වෙලාවක විධායකයත් එක්ක පාර්ලිමේන්තුව ගැටිච්ච අවස්ථා තිබෙනවා. හැබැයි දැන් සිදු වී තිබෙන මොකක්ද? විධායක බලය විසින් එවැනි පෞරුෂයන් සහිත කෙනෙක් පාර්ලිමේන්තුව හැදෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. මේක ඇත්ත. හැදෙන්න දෙන්නේ නැහැ. මොකද ඔක්කොම ඉන්න ඕන යටත් වෙච්ච අය. ජේ.ආර්. ජයවර්ධනගේ සුවිශේෂත්වයක් තිබුණා. ඔහුට අභියෝග කරන්න බැරි නිසා ඔහු ටිකක් උත්තරීතර තැනක වගේ ස්ථානගත වෙලා තිබුණ නිසා එයාට පොඩි සටන්කාමී දෙවෙනි පෙළක් එයාට හදන්න පුළුවන්කම. මම ඊට පස්සේ කවුද දෙවෙනි පෙළක් හැදුවේ? මොන නායකයෙක්ද දෙවෙනි පෙළක් හැදුවේ? කවුරුවත් දෙවෙනි පෙළක් හදන්නේ නැහැ. ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයා අතර තියෙන විශාල පරතරයක්. ඒ පරතරය නිර්මාණය කරන විධායක බලය. ඒ පරතරයේ තියෙන තාක්කල් ජනාධිපතිගේ තීන්දුවකට අභියෝග කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැදින්නේ. කොහේ තීන්දුව අභියෝග කරොත් මොකද වෙන්නේ? අභියෝග කරොත් අනිවාර්යෙන් බයිබරියකින් එනවා. නේද? දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවෙන් එනවා. පරණ ෆයිල් තියෙන ඔක්කොම ගාව. ඉතින් ප්‍රසිද්ධියත් කියන ෆයිල් මං ගාව තියෙනවා. ප්‍රසිද්ධිය කියනවා. ඉතින් මේ කාටද කියනවා? ඕගොල්ලෝගේ ෆයිල් මං ගාව තියෙනවා. ඒතකොට දන්නව? මගේ එකද දන්නේ නැහැ කියලා ඔක්කොම ඉන්න සද්ද නැතුව. හරිද? ඉතින් මේකයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ පාර්ලිමේන්තුවේ ඒ නිකන් කඳන් නිර්මාණය කරන්නත් මේ බලය උපයෝගී වුණා. ඒ නිසා යලි පාර්ලිමේන්තුවේදී විධායක බලයත් එක්ක හැප්පෙන්න පෞරුෂය සහිත බලයක් නිර්මාණය වෙන්නේ නැහැ මේ විධායක බලය යටතේ. නිර්මාණය කරන්නේ මොකද්ද? තමන්ට අවනත හීලෑ වූ පාර්ලිමේන්තුවක් නිර්මාණය කරනවා. ඒ හේතුව නිසා තමයි 18 වෙනි සංශෝධනයට ගොඩක් අය උස්සන්නේ. නැත්නම් 18 සංශෝධනයේට අපි වෙන මේ മന്ത്രിවරුත් එක්ක කතා කරොත් මම දැක්ක මේ ළඟදිත් රාජිත යා කියන වැඩි ගණන් ගන්න ඕනෙත් නෑ. නමුත් කිව්වා යා මේ 18 වෙනි සංශෝධනයට වෙච්ච විපත්තිය ගැන. ඒතර මේ 18 වෙනි සංශෝධනය වැනි ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී එකට හානිකර තීන්දුවක් මේ පාර්ලිමේන්තුව අනුමත කරන් 3න් 2ක් දීලා. ඇයි 3න් 2ක් දීලා අනුමත කරේ? ඒ තරමට ඒ බල ශූන්‍ය වෙච්ච ආයතන බවට පත් කර තිබෙන නිසා. ඒ වගේම ශ්‍රීරාණි බණ්ඩාරනායක මැතිතුමේ නිරපය හැරීමේදී අන් කවරක්වත් නෙවෙයි සාමාන්‍යයෙන් ඔය මම හිතන නීතිඥ මහතුරුන්ගේ තිබෙනවා මේ ඒ ශේස්ත්‍රයට Taman නියැලෙන ශේස්ත්‍රයට යම් ගරුත්වයක් සහ ඒක ආරක්ෂා වෙන නීතිඥ මහතුරු පෙනී හිටිනවා සාමාන්‍යයෙන් ගත්තොත්. ඕන කෙනෙක් එහෙමයි තමන් ගනුදෙනු කරන තමන් නියැලෙන ශේස්ත්‍රයේ ආරක්ෂකය සහ ඒක ගෞරවයෙන් පෙනී හිටිනවා. හැබැයි පාර්ලිමේන්තු නීතිඥ මහතුරු ගණනාවක් හිටිය ඒ වෙලාවේ ආණ්ඩුවේදී. හැබැයි එක නීතිඥයෙක් ශ්‍රීරාණි බණ්ඩාරනායක මහත්මයාගේ තීන්දුවට එරෙහිව එක മന്ത്രിවරයෙක් අත ඉස්සුවද? තමන් නියැලෙන ශේස්ත්‍රයට එල්ල කරලද ප්‍රබලතම ප්‍රහාරය තමන්ගේ හිසට කුළුගෙඩි ප්‍රහාර එල්ල කරේ ශේෂ්ඨාධිකරණයේ අග්‍රවංශකාරතුමිය නිරපහරින්. හැබැයි පාර්ලිමේන්තුවේ හිටපු එක ආණ්ඩු පක්ෂයේ නීතිඥ മന്ത്രിවරයෙක් එකට එරෙහි වුණේ නැහැ. එයි පාර්ලිමේන්තු බල ශූන්‍ය ආයතනක් විධායක විසින් පොඩි පට්ටම් කොට යටත් කොට තිබෙන ආයතනයක්. ඉතින් මේක අහුසු කරන්න ඕනේ. අධිකරණයත් යටත් කරලා තිබෙන්නේ. මහනුවර හිටියා නගරාධිපති කෙනෙක් කේසර සේනානායක. එක්සත් ජාතික පක්ෂ නගරාධිපති. එයාට අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ගියා.
පරීක්ෂණය යනකොට එයා ආරක්ෂාවට ගියා විධායක යටතට මහින්ද යටතට ගියා. අවුරුදු දෙකමාරක් නඩුව අහලා මහනුවර නගර සභාවේ මහජන මුදල් අවභාවිතාව කිරීමේ වරදට අවුරුදු දෙකක සිරදඬුවම් නියම වුණා කේසර සේනානායකට. සාමාන්‍ය සිරදඬුවම් නියම වුණාම විත්ති කූඩුවෙන් එතරම් තියෙන කූඩුවට ගිහිල්ලා බන්ධනාගාර බස් එක නැගලා හිර ගෙදර යන්න. හැබැයි විත්ති කූඩුවෙන් එළියට බහැලා ජීප් එක නැගලා ගෙදර ගියා. ඇයි විධායක බලය ඒ වෙලාව සමාව දුන්නා. රත්නපුර සමන් දේවාල හිට බස් නායක නෙවෙයි. කාන්තාව දූෂණය කරලා. මම කියන්නේ හිරේට ගිල නිදහස නෙවෙයි. දූෂණය කරලා වරදකරු බවට පත් වෙනකොටම එළියට දාන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව බලන්න. මේක මේ තනතුර තියන්න ඕනද? මෙහෙම තියෙනවා. ව්‍යවස්ථාවේ 34 1A නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාල සීමාවක් නොමැතිව ඔහු සුදුසුයයි ජනාධිපතිවරයා කල්පනා කරන කාල සීමාවක් ඇතිව ඔහු කල් දැමීමට බලය දෙනවා. දඬුවමක් නියම කරනවා. ඒක දඬුවම කල් තියන්න පුළුවන්. මුළුමනින්ම කල් තියන්න පුළුවන්. ඒක සීමා සහිත කාලයකට කල් තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කරන්න පුළුවන්. මිනිහෙක් මරලා මරණ දඬුවම හිමි කරනවා. මාස දෙකකට මේ ශරීරي බඳිනවා නේ. ඇඟ බඳිනවා. කරන්න පුළුවන්. ඒ විතරද? නියම කරලද දඬුවමක් මුළුමනින්ම නිෂ්ප්‍රභා කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද ඒකී වරදකලු කර වරද හේතු කොටගෙන ඔහුගෙන් ජනරාජයට අය වී යුතු යුක්තා වූ යම්කිසි දණ්ඩනයක් මුළුමනින්ම නිෂ්ප්‍රභා කිරීමටද බලය තියෙනවා. ඒ කියන්නේ දඬුවම මුළුමනින්ම අයින් කරන්න පුළුවන්. දඬුවම ලිහිල් කරන්න පුළුවන්. ඔහුට දඬුවමක් හැටියට දීලා තියෙනවා නම් ඔහුට දඬුවමක් හැටියට දීලා තිබෙනවා නම් මේ රජයට යම් මලාභයක් ගෙවන්න කියලා ඒකත් අයින් කරන්න පුළුවන්. ඔය වගේ එකක් වුණා. නඩුවකින් මේ ආදායම් බදු ගෙවියේ නැතුව පිළිබඳව ආදායම් බදු ගෙවුවේ නැහැ කියලා තීන්දුවක් ආවා. අධිකරණයේ තීන්දුව ආවේ ආදායම් බදු ගෙවන්න කියලා. හරිද? ජනාධිපති සමාව දුන්නා ඒ තීන්දුවට ආදායම් බදු ගෙවිය යුතු නැත කියලා. ඒක වරදකුත්. ඒක දඬුවමක් නෙවෙයිනේ. දඬුවමක් නම් ඔහු ආදායම් බදු ගෙවීමේ නැති වරදට හිර දඬුවම. එතකොට නිදහස. හැබැයි අධිකරණයේ තීන්දුව තියෙන ඔබ මේ මාස කීපය ඇතුළත හරිද? ආදායම් බදු ගෙවන්න. චන්ද්‍රිකා මෙතන සමාව දුන්නා ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ කියලා. මොකද? ඉතින් අධිකරණ වැඩක් තිබෙනවා. ඉතින් කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණ පද්ධති මුළු මනින්ම සුණු විසියුතු කොට යටත් කොට තිබෙන බලයක් මේක. ඒ නිසා මේක අහෝසි කරන්න. ඒ විතරක් නෙමෙයි මේක මහා කැත මජර බලයක්. මම කියන්න. දැන් අපි අලගත් මහත්මයාගේ මේ മന്ത്രിවරයෙක් අවුරුදු 5ක් හිටපුවාම පෙන්ෂන් එක හම්බ වෙනවා කියලා. ජනාධිපතිවරයෙක් කොච්චර කාලයක් හිටියොත්? දැන් හරි മന്ത്രിවරයෙකුට අවුරුදු 5කට පෙන්ෂන්. ජනාධිපතිවරයෙකුට එක දවසක් ජනාධිපති වුණොත් පවවදා ඉඳන් හිටපු ජනාධිපති සීල වරප්‍රසාදිමි. පෙන්ෂන්ද, ගෙවල්ද, ආරක්ෂාවද හිටපු ජනාධිපති. මොකද ඒකේ තියෙන හිටපු ජනාධිපතිගේ වරප්, ඒ කියන්නේ ජනාධිපති වරප්‍රසාද පනතේ හිටපු ජනාධිපතිවරයාට ජනාධිපති ධුරින් ඉවත් වුණාට පස්සේ ඕන තරම් ඔක්කොම තියෙන එක දවසයි ඕන. ඒ විතරනේ සාමාන්‍ය අපේ රටේ තියෙනවා විශ්‍රාම වැටුප් දෙකක්. කිසිදු තනතුරු විශ්‍රාම වැටුප් දෙකක් ගන්න බෑ කියලා. හැබැයි මේ ව්‍යවස්ථාවෙම දාලා තියෙනවා ජනාධිපතිවරයාට විශ්‍රාම වැටුප හිමි වෙන විශ්‍රාම වැටුප් අදාළ නොවේ කියලා. මේ තනතුර ඒ කියන්නේ මේක හරි කැත්ත මජර තනතුරක්. ඒ කියන්නේ මම දැන් ඔය ලොකු මම දැක්ක ඔය නාගානන්ද කොඩතුවක් කියන යගේ වෙන ප්‍රශ්න තිබුණත් එතුමා නඩුවක් දාලා තියෙනවා මේ 2015 අවුරුද්දේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති හැටියට ඉන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හම්බ වෙන වාහන පර්මිට් එකෙන් කාර් එකක් ගෙනාවා කියලා නඩුවක් තියෙනවා. මම හිතන්නේ දාලා තියෙනවා නේ. දැන් බැලුවම අපිත් කල්පනා කරා මොකද්ද? දැන් ජනාධිපති හැබැයි පාර්ලිමේන්තුවේ පර්මිට් එකක් දෙන්නේ മന്ത്രിවරයෙකුට. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති එයා පාර්ලිමේන්තු മന്ത്രിවරයෙකුට ලැබෙන පර්මිට් එක කරගෙන වාහනයක් ගෙනල්ලා. මෛත්‍රීපාල මහත්තයා විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාත් ගෙනල්ලා තියෙනවා. හැම മന്ത്രിවරයෙකුට පර්මිට් එකක් හම්බෙච්ච වෙලාවකද මහින්ද රාජපක්ෂ මහත්තයාට පර්මිට් එකක් හම්බෙච්ච බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. හරිද? ඇයි? මම ව්‍යවස්ථාව බලනකොට හරි පැහැදිලි
විවස්ථාව අනුව ඒ අයිතිය තියෙනවා. මොකද්ද කියන්නේ? ජනාධිපතිව ස්වකීය ධූරයේ බලය ප්‍රකාර මාස 3කට එක්වරක් පාර්ලිමේන්තුව සහභාගී වී සිටී. ඒ මාස 3කට සැරයක් ඔය 19න් ආපු එක. ඉච්චර එන්න ඕනෙත් නෑ හොඳේ. ඒක විතරයි 19න් සංශෝධනය. ඉතුරු ටික තිබ්බු ටික. ඒ කියන්නේ 19න් ආපු 18න් එක ආවේ. 18න් ආපු සංශෝධනය තමයි ජනාධිපතිවරයා ස්වකීය ධූරයේ බලය ප්‍රකාර මාස 3කට එක්වරක් පාර්ලිමේන්තුව සහභාගී විය යුත්තේ. මේ කාර්යය ඉටු කිරීමේදී ඒ කියන්නේ අර දවසක් ඊමේදී ඡන්දය පාවිච්චි කිරීමට ඇති හිමිකම හැර ඡන්දය දෙන්න බැරි හිමිකම හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු සියලු වරප්‍රසාද පරිහාර සහ බලතලවලට ජනාධිපතිවරයා හිමිකම් ලබන අතර පාර්ලිමේන්තුව හෝ එහි මන්ත්‍රීවරුන් හෝ සතු යම් වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධව වගකීතු නොවන්නේ. මොකද මේ ඔක්කොම බලතල දෙනවා. ඒ කියන්නේ මේ ව්‍යවස්ථා මේ නිකන් පනතක මොකක් හරි ගැසට් එකක් ගහලා ජනාධිපතිවරයා පර්මිට් එකක් දෙමු වගේ කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. ව්‍යවස්ථාව ඇතුලේ විතරක් නෙවෙයි. මේ බලය ඒ කියන්නේ මේ කැත විදියට මොනතරම් මජර බලයක්ද කියනවනම් මේ බලන්න. ජනාධිපතිවරයාගේ ධූරය දරන තැනැත්තන්ගේ වැටුප් පහ දීමනා විශ්‍රාම වැටුප් හිමිකම් පාර්ලිමේන්තු විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැක්කේය. එහෙත් එම වැටුප් දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු නොකළ යුත්තේ. දැන් පාර්ලිමේන්තුවට දෙනවා ජනාධිපතිවරයාගේ වැටුප් ඒ වරප්‍රසාද අරම ඔක්කොම තීරණය කරන පාර්ලිමේන්තුවට බලය දෙනවා. හැබැයි දීලා කියන මොකද්ද? හැබැයි උඹලට මේක දුන්නාට උඹලට අඩු කරන්නයි තියෙන්නේ. මොකද වැඩි කර මේ මම කියන්නේ ඕනනම් පඩිය කීයක් හරි ඕනනම් ඔය මොකක් හරි ගැසට් එකක් සම්මත කරලා ඔය අධිකරණ මන් දන්න මිනිස්සුකරුවන්ගේ වැටුප් වැඩි කරන විදියක් තියෙන පොඩි පනතක් ගෙනලා සම්මත කරලා හැබැයි ව්‍යවස්ථාවෙනේ මේවා තියෙන්නේ. නිසා මේක අතිශය ප්‍රබල මජර බලයක්. විකෘති බලයක් මේක. ඒ නිසා මම හිතනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව අපි දේශපාලන ව්‍යාපාර කරන මේ අහෝසි කළ යුතුයි. ඉතිහාසයකුත් තියෙනවා මම ඉතිහාස ගොඩක් කියන්නේ නැහැ. මේ අහෝසි කළ යුතුයි. අහෝසි කොට මෙහි බලය අපිට යම් බලතල ප්‍රමාණයක් අග්‍රාමාත්‍යවරයාට යම් බලතල ප්‍රමාණයක් කැබිනට් මණ්ඩලයට යම් බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යම් බලතල පාර්ලිමේන්තුව විසින් පවත්වන ව්‍යවස්ථා සභාව වෙත පැවරීමේ ක්‍රමවේදයක් තනි කෙනෙක් අත තියෙන බලය සමහර ඒවා ඒ ජනාධිපතිවරයා අතීම මොකද පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා ඒ ජනාධිපතිවරයා සතුව යම් බලතල ප්‍රමාණය අග්‍රාමාත්‍යවරයාට යම් බලතල ප්‍රමාණය කැබිනට් මණ්ඩලයට යම් බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යම් බලතල ප්‍රමාණයක් එන විදියට මේ තනි ඒකාධිකාරී බලය බෙදා හැරිය යුතුයි. ඒතර කාට හරි මං කියන්නේ ඒතර සාධාරණ තරයක් තියෙනවා. ඒ අගමැති ඒ කැබිනට් මණ්ඩල ඒ පාර්ලිමේන්තුව විශ්වාස කළ හැකිද? ඔව් බෑ. ඒක මම හිතනවා අපේ රටේ දේශපාලනය ඇති වී තිබෙන පිරිහීම පිළිබඳව ඇති වී තිබෙන සාකච්ඡාවක් කියලා අපි කල්පනා කරනවා. මොකද ශිෂ්ටභාවයේ තිබෙන්නේ තනි අධිකාරී බලයක් සහිත තියෙන බලය සභාවන් වෙත පැවරීම තමයි යුක්ති සහගත. මිනිස් ශිෂ්ටත්වය කරා ගමන් කිරීමේ ගමන් මාවත වැටී තිබෙන්නේ කොහොමද? අපි ඝන හැටියට ඉන්නෝ, ගෝත්‍ර හැටියට ඉන්නෝ. ඒ ගෝත්‍රේ නායක තමයි සියල්ල තීරණය කරන්නේ. කසාද බඳින්නේ කවුද කියලා තීරණය කරන්නේ. ආදායම් මාර්ගය මොකද්ද කියලා තීරණය කරන්නේ. එයා ගෝත්‍රේ නායක තමයි දඬුවම් දෙන්නේ. එයා තමයි තීරණය කරන්නේ මෙයාට ලබා තු දඩුවම මොකද්ද කියලා. එයා තමයි තීරණය කරන්නේ මෙයා විවාහ වෙන්න ඕන කාටද කියලා. ඒ රැහේ ගෝත්‍රේ නායක තමයි ඒක තීරණය කරේ. ඒක මිනිස් සම්භාව්‍ය ආරම්භයේ සියවස් ගණනාවකට ඈත ඉතිහාසය. හැබැයි මිනිස්සු ඒ තනි ගෝත්‍රවාදී බලයට එරෙහිව සියවස් ගණනාවක් තිස්සේ විවිධ සමාජ විසින් කරන අරගලයක ප්‍රතිඵලය තමයි තනි ගෝත්‍රවාදී පාලකයා අත තිබෙන බලය මේ සභාවන් වෙත පැවරුනේ. ජනතා මණ්ඩප වෙත පැවරුනේ. ජනතාවගේ නියෝජිතයන් වෙත පැවරුනේ. ඒක මිනිස් ශිෂ්ටාචාරය තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් විවිධ යුගවල කරන අරගලයේ ප්‍රතිඵලය. හැබැයි මේ විධායක බලය කියන්නේ යලි අශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය. ශිෂ්ටත්වය කරා ආපු ගමනට අශිෂ්ටත්වය නැවත කැඳවීම තමයි මේ විධායක බලය. ඒ නිසා අශෝක පිරිස් මහත්මයා කිව්වා වගේම ශිෂ්ටත්වයේ විස්ස විධායක බලය අහෝසි කිරීම ශිෂ්ටත්වයට විස්සට එරෙහි අරගලය අශිෂ්ටත්වය. එතුමා කියපු එක මම 100% එකගයි. ඒ අශිෂ්ටත්වය වගන්ති අස්සට යන්න ඕනේ. ශරීර දිහා බලපුවාමම මොන නේද අශිෂ්ටත්වයේ මුසු පුෂ්ඨවංශිකයන් බව පේනවා. ඒකයි මේ නේද ඒක අශිෂ්ට ඒක පිළිබඳව මම හිතන ලොකු විවාදයක් අපිට අවශ්‍ය නැහැ. ඒතර දැන් මේකත් එක්ක පැන නගින කරුණු කීපයක් තිබෙනවා. ඒ කියන්නේ දැන් මේකේ මොකද්ද වෙන්නේ දැන් ලොකු සාකච්ඡාවක් කියලා තියෙන එක එහා කඳවුරේ.
ඇත්තට මම දන්නවා මේ විවස්ථාව පිළිබඳ සාකච්ඡාවක් නෙවෙයි ඒ කඳවුරෙන් එන්නේ. ඒක අපි ඉතා හොඳින් අපි විවෘතව දන්නවා. විවස්ථාව පිළිබඳ කතාවක් නම් අපිට සාකච්ඡා කරන්න ලෑස්ති. අපි හාමුදුරන් වහන්සේලා මම දැක්ක 16ක කරුණු 16ක් පදනම් වෙච්චි සංඝ ආඥාවක් නිකුත් කරයි කියලා ප්‍රකාශයක් තිබුණා. උන්වහන්සේලාට උන්වහන්සේලාගේ ධර්ම මතය කියන්න තියෙන අයිතිය පිළිගන්නා ගම හැබැයි කරුණු 16න් විශාල ප්‍රමාණයක් 13කට ආසන්න ප්‍රමාණයක් 20ත් එක්ක කිසිසේත්ම සම්බන්ධ නොවන කරුණු. සමහර කරුණු හිතලු තමන් විසින්ම ඔළුවේ නිර්මාණය කරගන්නා ලද තමන් විසින්ම ස්වයන් මෝහණයටපත් වී තමන් විසින්ම එළඹී තිබෙන තීරණය කරනකොට මේ 20ත් එක්ක සම්බන්ධ වෙච්ච කරුණු නෙවෙයි. හැබැයි මෙතන තියෙන වෙන ප්‍රශ්නයක්. ඔය දේශපාලන කඳවුරේ ඉන්නේ බොහෝ අයට නිරන්තරයෙන්ම වැඳ නමස්කාරය කරන්න ඕන සුරුවමක් ඕන ඔය කණ්ඩායම සුරුවමක් ඕන. ඒගොල්ලන්ට මේ පාර්ලිමේන්තු සභාව බෑ. මොකද ඒගොල්ලන්ට වෙන දේශපාලනයක් නැහැ. දේශපාලන වශයෙන් අනාථ වී තිබෙන්නේ. නේද? වෙන ස්වාධීන දේශපාලන ගමන් මාවතක් නැහැ. ඒගොල්ලන්ගේ මුළු දේශපාලන මාවතම වැටී තිබෙන්නේ යම් සුරුවමකට යාඥා කොට වැඳ නමස්කාර කොට පවත්වා ගැනීම විතරයි. ඒ ඇයට මේ ජනාධිපති ධූරය කියන්නේ සුරුවමක්. ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒගොල්ලන් පාර්ලිමේන්තුවේ සම බලයේ සහිත සභාවම් බෑ. ඒගොල්ලන්ට තනි අධිකාරී බලයක් ඕන. ඒගොල්ලන්ට නිවට නියාලු ලෙස නේද වැඳ නමස්කාර කරමින් තමන්ගේ නේද සුරුවම වගේ උදේහවා යාඥා කරමින් ඉන්න තනක් වුණා. ඔන්න ඕක තමයි ඉල්ලන්නේ. වෙන මොකුත් මෙහෙම ඉල්ලන්නේ සුරුවමක් ඉල්ලන්නේ. අපි කියන ඒගොල්ලන්ට තමන්ගේ ඒ සඳහා වෙන වෙන දේවල් කරගන්න රටේ නීතිය. නේද? එහෙම සුරුවම් නිර්මාණය වෙන්න ඕනේ. මේක එහෙම සුරුවමක්. එයාට වැඳ නමස්කාර කරතරන් තමයි එයාට ලැබෙන්නේ. මේ අයට හැම කෙනාටම වදිනවට වඩා එයා කැමති තනි කෙනෙකුට වදින්න. පාර්ලිමේන්තුවේ තියලා අමාරුයි මේ බලය කැබිනට් එහෙම එක්කනන වැඳ වැඳ යන්න. මොකද ඒගොල්ලන් පැවැත්මෙන් තියෙන. දැන් මේ සුරුවම තමයි මේ ඉල්ලන්නේ. ඒතර මොකද වෙලා තියෙන්නේ? ඒ සුරුවම් පිළිබඳ ඒගොල්ලෝ දේශපාලන න්‍යාය පත්‍රයක් ඇදුවා. ඒ දේශපාලන න්‍යාය පත්‍ර හරි පැහැදිලිව ගත්තොත් නේද? ඒගොල්ලෝ ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරගෙන ඒ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති කිරීම සඳහා දේශපාලන සලස්මක් ඇදුවා. අපි ඔය කෙහෙම මලක් දන්නේ නැහැ. හරිද? අපි මේ 20 දැම්මා. දානකොට මොකද වුනේ? අර දේශපාලන න්‍යාය පත්‍රය අවුල් වෙලා. වෙන මොකුත් නෙමෙයි. ඒගොල්ලෝ හදපු දේශපාලන න්‍යාය පත්‍රය අවුල් වෙලා. ඒ දේශපාලන න්‍යාය පත්‍රේ හරි විවෘතව කිව්වොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙනවා ඒගොල්ලන්ට. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කළ හැකි වන්නේ මහින්ද රාජපක්ෂට ඒ අවස්ථාව නොලැබෙන්නේ නම් විතරයි. විධායක ජනාධිපති ධූරයේ තිබුණොත් මහින්ද රාජපක්ෂට ඒ අවස්ථාව නොලැබෙන නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඒ අවස්ථාව ලැබෙනවා. නිකන් ලැබෙයිද දන්නේ නැහැ. ඒගොල්ලෝ උපකල්පනය කරනවා. හැබැයි 20 වෙනි සංශෝධනය කළ විධායක ජනාධිපති ධූරය අහෝසි වුණොත් ඊළඟ තියෙන අගමැති අවස්ථාවට මහින්ද මහත්තයට පාරක් හැදෙනවා. ඒ පාර හැදෙනකොට ගෝඨාභයගේ දොර වැහෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා. මේක තමයි ඇත්ත කතාව. මේක විවෘත කරගත්තොත් ඕක තමයි ලයින්නේ. ඒගොල්ලෝ හිතනවා මේක තියාගත්තොත් තමයි ඒගොල්ලන්ගේ සුරුවම මේ පිටියට ගේන්න ඕන. මම ඒක පස්සේ කියන්න. ඒ දේශපාලන සලස්ම අවුල්. අපි නිකන් නේද අර නේද විද්‍ය පඳුරට වැදුනේ හාවට වගේ ඔන්නේ වෙන වැඩක් වෙලා තියෙන මේක. හොඳයි. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සාකච්ඡාවක් කරනකොට ඒගොල්ලෝගේ දේශපාලන න්‍යාය පත්‍රය අවුල් වෙලා තියෙනවා. දේශපාලන න්‍යාය පත්‍රය ඒගොල්ලෝ හදපු ගමන් මග 20 වෙනි සංශෝධන සම්මත වීමත් එක්ක ඒක ව්‍යාකූලතරපත් වෙනවා. ඒක තමයි මේ තර්කවල ප්‍රධාන පදනම. එහෙම නැතුව මේ කියන කිසි දෙයක් නෙවෙයි. මම ඇත්තටම ඒ හාමුදුරන් වහන්සේලා පළමු කොටම තිබුණේ අපි 20 වෙනි සංශෝධනය ගේනවා කියලා තිබුණා. උන්වහන්සේලාට තිබුණ ඇත්තටම මෙහෙම සාකච්ඡාවක් වෙනවා. ඕගොල්ලෝ අපිටත් කියන්න අපිත් එක්ක කතා කරන්න. එන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? එහෙමනේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා ගරුතර ලෙස කටයුතු කළ යුතුවන්නේ. අපි ඒක ලෑස්ති. අපි හෙටත් ලෑස්ති. හැබැයි අපි දන්නවා සමහර අය ඒ සාකච්ඡාවෙන් සංවාදයෙන් තර්ක වලින් කරුණු වලින් වෙනස් කරන්න බැරි බවත් අපි දන්නවා. දැන් මේකට ගේන එකක් තමයි මේ 13 වෙනි සංශෝධනය. දැන් මේ 13 වෙනි සංශෝධනයේ තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කර රට බෙදෙනවා. මේ පට්ටපල් බොරුවක්. මම කියන්නේ මහතුරුන්ට එකක් කියන්න අපිට බෙදෙන විදියක් ගැන. නෑ ඒගොල්ලෝ කියනවා 1999 90 දී වරදරාජා පෙරුමාල් නේද? උතුරු නැගෙනහිර වෙනම රාජ්‍ය බවට ප්‍රකාශපත් කරාට පස්සේ ජනාධිපතිවරයා විසින් එක විසුරුව ඇරියා. එනිසා දැන් ඒ බලේ ජනාධිපතිවරයාට තියෙනවා මේක උනුත් එක නැතු වෙනවා කියලා. බොරුවක් හොඳයි. 1990 වෙනකොටත් 13 වෙනි සංශෝධනය ඇතුලේ ජනාධිපතිවරයාට පළාත් සභාවක් විසුරුව හැරීම පිළිබඳ බලයක් තිබුණේ නැහැ. 1990 පළාත් සභාව පනතට ගෙනල්ලා තියෙන සංශෝධනයක්
වරදරාජ ප්‍රමාල් වෙනම රාජ ප්‍රකාශයට පත් කරාට පස්සේ පාර්ලිමේන්තු යෝජනාව සම්මත කරා පළාත් සභා පනතට ආණ්ඩුකාරවරයාගේ නිර්දේශය මත යම් පළාත් සභාවක් විසිරු හැරීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා කියලා. ඒක ව්‍යවස්ථාවේ නෙවෙයි තියෙන්නේ. ව්‍යවස්ථාවේ තිබෙත් නැහැ දැනුත් නැහැ. තිබෙත් නැති දැනුත් නැති එකක් අහෝසි කරන්න බෑ. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ පළාත් සභා පනතට 1990 ගෙන ආපු සංශෝධනයක් මත. එතකොට පළාත් සභා පනත සංශෝධනය වෙන්නේ නැහැ. ජනාධිපතිවරයෙක් කියලා කෙනෙක් ඉන්නවා. ආණ්ඩුකාරවරයෙක් කියලා කෙනෙක් ඉන්නවා. එයාට ඒ පනතේ තියෙන බලය ලැබෙනවා. ඒක එකක්. ඊළඟ දැන් මේ විධායක ජනාධිපතිවරයාට එරෙහිව සටන තිබුණ කවදා ඉන්නද? ප්‍රබලම වෙලා තිබුණේ 87 ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ. 1989 සීමාව බණ්ඩාරනායක මෙතන මැතිවරණ ඉදිරිපත් වෙනකොට 88 එතුමියගේ මැතිවරණ ප්‍රකාශන දෙනවා අපි ගාව. විධායක ජනාධිපති අහෝසි කිරීම පිළිබඳ. චන්ද්‍රිකා මෙතන විධායක ජනාධිපති අහෝසි කිරීම පිළිබඳ අවස්ථා දෙකකදී එතුමිය 2000 වසරේදී විධායක ජනාධිපති අහෝසි කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ඉදිරිපත් කරා. ඒ වෙලාවේදී කවුරුවත් සාකච්ඡාවක් ආවේ නැහැ මේකේ රට මේ විධායක බලය අහෝසි කිරීම මාරාන්තිකයි කියලා සාකච්ඡාවක් ආවේ නැහැ 2000 දී. එදා එක්සත් ජාතික පක්ෂයේ මේකට එරෙහිව ගිනි තිබ්බේ කරුණකට. ඒගොල්ලන්ගේ තිබුණු කරුණ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මෙතනින් විධායක ජනාධිපතිවරයා අහෝසි කරන්න 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත් කරලා තිබුණා. හැබැයි ඇයගේ දූර කාලයෙන් පසුව. يعني 2005 ඇයගේ දූර කාලය අවසන් වෙන්න තිබුණා. ඇයගේ දූර කාලයෙන් පසු අහෝසි වීම තමයි එක්සත් ජාතික පක්ෂ ප්‍රශ්නයක් කරගත්තේ. එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් තර්කය වුණා විවස්ථාව සම්මත කරන වෙලාවෙදිම මේක අහෝසි වෙන්න ඕන කියලා. එහෙම නැතුව එදා ඒ විවස්ථාව යට යන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මේකේ වැරදි කියන සාධකය මත නෙවෙයි. හොඳයි. ඉතින් එදාවද මේ සංවාදය එහෙනම් විධායක ජනාධිපති අහෝසි කිරීම පිළිබඳ විවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනෙන කොටත් කවුරුත් ආවේ නැහැ. දැන් 13 ඇවිල්ලා තියෙනවා මේක අහෝසි කරන එක භයානකයි කියලා. 2005 ද මහින්ද මහත්තයා 2010 ද මහින්ද මහත්තයා 2015 ද මහින්ද මහත්තයා 2015 සිරිසේන මහත්තයා මේ හැම කෙනාම විධායක ජනාධිපතිවරු අහෝසි කරනවා කියලා ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙනකොට කවුරුවත් කිව්වද විධායක ජනාධිපතිවරු අහෝසි කරන ජනාධිපතිවරයාට විරුද්ධව ඡන්දෙ දෙන්න විධායක ජනාධිපතිවරු අහෝසි කරන මහා බරපතල කරුණක් ඒකට දිවි උන් කියනෝ නේද මරාගෙන මැරෙන්න ලෑස්ති කියලා කවුරුත් කිව්වද එදා? එහෙනම් ඒ වෙලාවේ තමන් හිට ගන්න ඕන අනිත් ජනාධිපති අපේක්ෂක පැත්තේ. දැන් 2005 හිතුවොත් මහින්ද රාජපක්ෂ මහත්තයා විධායක ජනාධිපතිවරු අහෝසි කරනවා කියලා. රනිල් කතා ඇරියේ නැහැ ඒකට ඒ වෙලාවේ. එයා හිතුවේ තියාගෙන යන්න ඕන කියන පැත්ත. එතකොට දැන් අහෝසි කරන පැත්තේ හිටියේ මහින්ද 2005 දී. එහෙනම් ඔය කට්ටිය පෙළ ගහන්න ඕන කාත් එක්කද? මේ විධායක ජනාධිපතිවරු අහෝසි කර මාර බරපතල ප්‍රශ්නයක් එන්න රනිල් එක්ක යන්න ඕන කියන්නේ. මම කියන්නේ ඒක දැන් මේ මාරාන්තිකයි මරාගෙන මැරෙනවා නේද? මේක නිකන් ඉතින් එදා ඒ ප්‍රශ්න දැක්කේ නැද්ද? බොරුවක් මේ. ඒ විතරක් නෙවෙයි. ඒ සටන් ඔක්කොම කරන වෙලාවේදී 13 වෙනි සංශෝධන විතරක් නෙවෙයි යුද්ධෙත් තිබ්බා. 13 වෙනි සංශෝධන විතරක් නෙවෙයි යුද්ධෙත් තිබුණු වෙලාවක තමයි විධායක ජනාධිපති අහෝසි කිරීම සඳහා අවස්ථා ගණනාවකදී මේ ජනතාවගෙන් ජනවරම් ලැබිලා තියෙනවා. මම දැක්ක අපේ හාමුදුරන් වහන්සේලා කියලා තිබෙනවා. දැන් මේ වෙලාවේ එපා අලුත් ඡන්දකට ගිහලා අලුත් ජනවරමක් කරන් මේක කරන්න කියලා. මම අපේ හාමුදුරන් වහන්සේලාට ඉතාමත් ගෞරව භක්තිය යුතුව මතක් කරන්න කැමතියි. විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම සඳහා ජනවරම් ගණනාවක් මේ රටේ තියෙනවා. 2005 ජනවරම 1999 ජනවරම 2005 ජනවරම 2010 2015 කියන මේ ජනවරමේ සියල්ලම ඇතුලේ විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම පිළිබඳ ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නැවත ජනවරමක් ඉල්ලීම නිකන් අර නොකරන නේද? නොකරන වෙදකමඩ කෝඳුරු තෙල් හත් පට්ටක් ඉල්ලනවා වගේ ඒක නිකන් අර ඒගොල්ලන් අර තර්ක වලට කියනවා මිසක් සාධනීය තර්කයක් කියලා අපි පිළිගන්නේ නැහැ. ඊළඟ කියනවා මේ ඇත්ත ගත්තොත් 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කරන අනිත් පැත්තෙන් හිතුවොත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කරන කැබිනට් මණ්ඩලයේ ඔය ගාමිණී ජයසූරිය මහත්මයා වගේ ප්‍රේමදාස මහත්මයා මට මතකයි කරපු කතාවක් තිබුණා. එහෙන් මෙහෙන් ඇවිල්ලා වැසිකිලි නේද අර අනුන්ගේ වැසිකිලි වල මේව කරලා යනවා වගේ කතාවක් කිව්ව මතකද ඒ කාලේ ඉන්දියාවට ගැහුවා. ඒ වෙලාවේ ඒකට විරුද්ධව තිබීදී එයා 84 කරේ ඉන්දු ලංකා ගිවිසුම වෙන ගිවිසුමක් අත්සන් කරන්න. ඒගොල්ලෝ රට බෙදෙන පැත්තෙන් නම් ඉන්නේ. ඒ වෙන රට බෙදීමේ ගිවිසුමක් අත්සන් කරන්න එහෙනම් බලය ලැබුණේ විධායක බලයෙන්. ඊට පස්සේ ඒ ඉන්දු ලංකා ගිවිසුමේ ගෙන ආපු 13 වෙනි සංශෝධනයේ තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත ඒකාබද්ධ කරන්නේ తాවකාලිකව. ඒකාබද්ධ කරේ අවුරුද්දක් ඇතුළත ජනමත විචාරණයක් තියලා එකට ඉන්නවාද වෙන් වෙනවාද කියලා තීරණයක් කරනකොට උතුරයි නැගෙනහිරයි. ඒතර 1987 ජූලි මාසේ 29 වෙනිදා එක අත්සන් කරා නම් 88 ජූලි මාසේ 29 වෙනිදා වෙනකොට ජනමත විචාරණයක් තියන්න ඕන.
හැබැයි ජනමත විචාරයක් තිබෙන්නේ නැහැ. ජනමත විචාරණයක් තියන්නේ නැතුව මොකද කරේ? හැම ජනාධිපතිවරයාම අවුරුදු 7 ඒ ජනමත විචාරණයේ අවුරුද්දකින් කල් දැම්ම. හරිනම් උතුරයි නැගිරයි වෙන් වෙනවා 1988 දීම. හැබැයි 88 ඉඳන් 2006 දක්වා උතුරු සහ නැගෙනහිර ඒකාබද්ධ වෙලා තිබුණේ හිටපු හැම ජනාධිපතිවරයාම ගැසට් එකක් අත්සන් කරා අවුරුදු 7 ඒ ජනමත විචාරණය පස්සට දාන්න. එහෙනම් ඉන්දු ලංකා ගිවිසුමත් විධායක බලයේ ප්‍රතිඵලයක්. උතුරු නැගෙනහිර ඒකාබද්ධතාවය 88 ඉඳන් 2005 දක්වා 2006 දක්වා තියාගෙන හිටියේ. අපි අධිකරණයට ගිහිල්ලා එක වෙන් කරන තෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා නොවැම්බර් මාසේ 19 වෙනිදා දිවුරුම් 2015 ගැසට් එක අත්සන් කරන් තිබුණේ නොවැම්බර් 21. හරිද? චන්ද්‍රිකා කලින්ම ගැසට් එක අත්සන් කරලා තිබ්බා. හරිද? මහින්ද කරේ මම මේකට සම්බන්ධයක් නැනේ මම මේකම යවන්නම් කියලා යවුවා. මහින්ද යවුවා ඒක හොඳයි. ඔය දේශප්‍රේමී මහතුරු ගැන මම කියන්නේ මේ දේශප්‍රේමීත්වය බෙදෙනවා. හරිද? ඒ නිසා ඇත්තටම හේතු සාධක හදලා තිබින්නේ ඒ පැත්තට. අනිත් පැත්තෙන් එනවා මොකද්ද? නෑ යුද්ධය අවසන් කරන්න හේතු සාධකුනේ විධායක බලය. ඇත්තට යුද්ධය අවසන් කරන්න නෙවෙයි යුද්ධය ඇති කරන්න හේතු සාධකුනේ විධායක බලය. අපේ ගුණසේන මහත්මයා කිව්වා 1981 සංවර සභා මැතිවරණ කුඩා මැතිවරණ සංවර සභා මැතිවරණ. යාපනයේ දිස්ත්‍රික්කයේ සංවර සභාව සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ මැතිවරණේ. දිස්ත්‍රික් සංවර සභා හැදුවෙම ජාතික ප්‍රශ්නට උත්තරයක් ලෙස. ඒ කියන්නේ මේ ජාතික ප්‍රශ්නෙට උත්තරයක් ලෙස අර බලය බෙදීමේ එක ආයතනයක ඉතින් දිස්ත්‍රික් සංවර සභා හැදුවා. දැන් මේ දිස්ත්‍රික් සංවර සභා මැතිවරණයට නියෝජිතයන් තෝරාපත් කරගෙන මේ හිටින්න යාපනයේට. ඉතින් යාපනයේ දිස්ත්‍රික් සංවර සභා මැතිවරණ සඳහා ඉතාමත් සාධාරණ ලෙස එම පළාතේ ජීවත් වෙන ජනතාවට තමන්ගේ නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට අයිතියක් තිබුණා. හැබැයි අයිතිය මොකද කරේ? ඒ අයිතිය මුළු මනින්ම විනාශ කරා. නේද? කුරුණෑගලින් කෝච්චි පුරවලගේ යාල්දේවි කෝච්චි පුරවලගේ යාපනයේට. ගාමිණිලා 3 දෙනෙක්. ගාමිණි සානායක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ගාමිණි ලොකුගේ. මේ 3 දෙනා තමයි ඡන්ද පෙට්ටි. යාපනයේ ඡන්ද පෙට්ටි පිරෙව්වේ පන්නල පොලිසිය. අපේ අශෝක පිරිස් මහත්තයා ගමේ නේ. පන්නල පොලිසියේ යාපනයේ ඡන්ද පෙට්ටි පිරෙව්වේ. යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බා. හරිද? යාපනයේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ කවුරුත් පුස්තකාල පරිහරණය කරලා. හැබැයි යාපනයේ පුස්තකාලේ අපි යාපනයේ පුස්තකාලට යනවා නම් සපත්තු සෙරප්පු ගලවා ඇතුල් වෙන්න ඕන. ඒ තරමට ඒ ජනතාව තුළ ඒ පුස්තකාලයේ පොත් සමග තිබෙන අධ්‍යාත්මික බැඳීමක් තිබෙනවා. එනිසා ගෞරව භක්ති ආදරෙන් විසෙන තනක් එතන. පුස්තකාලට යනකොට සෙරප්පු සපත්තු ගලවලා යන්න ඕන. හැබැයි ඒ හදවතට තමයි ගිහිලා ගිනි තිබ්බේ. මතකද බගන්න? මොන බලයේද? ඒ සඳහා උපයෝග කරගත්ත මේ විධායක බලය අන්කවරක්වත් නෙවෙයි. 1983 කළු ජූලිය නිර්මාණය කරන්න. ජේ.ආර්. ජයවර්ධනට නැගීගෙන එන අර්බුදයට උත්තර තිබුණේ නැහැ. ඒ අර්බුදයේ හමුවේ වාමාංශික ව්‍යාපාර ඉදිරියට ගමන් කරමින් තිබුණා. එනිසා ජේ.ආර්.ට ඕන වුණා. ඒ අර්බුදය වෙන දිශාවකට යොමු කරන්න. ඒ වෙන දිශාවකට යොමු කිරීම වෙනුවෙන් තමයි 83 කළු ජූලිය නිර්මාණය කරේ. ඒ නිර්මාණය කරේ එක්සත් ජාතික පක්ෂ මෙරට යන්නේ විල්ලා. පාතාල කණ්ඩායම වල තමයි හෙට්ටි විදි ගිනි තිබ්බේ. එනිසා 83 81 තමයි අපේ රටේ මේ යුද්ධය තීරණාත්මක ලෙස වර්ධනය කිරීම සඳහා හේතු සාධක වෙච්ච කරුණු දෙක. ප්‍රධාන වශයෙන් ප්‍රභාකරන්ට මරාගෙන මැර බෝම්බ කරුවන් නිර්මාණය කරන්න පුළුවන් අධ්‍යාත්මයක් සහිත තරුණයෙක් හැදුවේ 1981 සහ 83. තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ ඥාති මිය යනවනම් මම අහලා තියෙන කැලණි විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට හිටියා දෙමළ සපත්තු මහන්නේ. ඒ සපත්තු මහන්න පන පිටින් ඇවිලෙන ටයර් සෑයට තල්ලු කරා කියලා තමයි අපිට ඒ කාලේ විශ්වවිද්‍යාල අපිට වඩා ඊළඟට පොය අපිට කිව්වේ කාලේ. ඉතින් මෙහෙමයි. ඉතින් කවුද? හෙට්ටි වීදි ගිනි තියලා දීපල විනාශ කරලා මරාගෙන මරන බෝම්බ කරුවෙක් වීම සඳහා ඒක සරල දෙයක් නෙවෙයි තමන්ගේ ජීවිතේ මරාගෙන මැරීම සඳහා බෝම්බ කරුවෙක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පරිසරය නිර්මාණය කර මේ විධායක බලය යුද්ධ නැති කරා නෙවෙයි යුද්ධ ඇති කරා මේ විධායක බලය. ඒ විතරක් 1989 දී LTT සංවිධානයට සල්ලි සහ අවියාවද දුන්නා. මේ හෝටලේ තියාගෙන කොළඹ. ඉතින් සල්ලි දුන්නානේ. අවියාවද දුන්නානේ. ඉතින් සල්ලි සහ අවියාවද දුන්නේ කොහොමද? ප්‍රේමදාස. පාර්ලිමේන්තුවෙන් හෙව්වේ කැබිනට් මණ්ඩලයෙන් හෙව්වේ LTT සංවිධානයට සල්ලි සහ අවියාවද දුන්නා ප්‍රේමදාස. විධායක බලය. ඒ විතරක්ද 2005 දී මහින්ද්‍ර මහත්තයා ජයග්‍රහණය කරාට පස්සේ LTT සංවිධානය සල්ලි දුන්නා. 2005 මැතිවරණයෙන් පස්සේ 2006 7 කාලේ LTT සංවිධානයට සල්ලි දුන්නා මහින්ද මහත්තයා. මොකද විධායක බලය.
එනිසා මේ විධායක බලය යුද්ධ වර්ධනය කරා. යුද්ධ නිර්මාණය කරා. යුද්ධ අවසන් කරේ නෑ. යුද්ධ සිවිල් යුද්ධයක් කොයි හරි වෙලාවක අවසන් වෙනවා. සිවිල් යුද්ධ මේ සියවස් ගණන් මේ සිවිල් යුද්ධය දෙන්නේ මේක දශක 3ක් ගියා. සිවිල් යුද්ධයක අනිවාර්ය ලෙස එක් පාර්ශ්වයක් ජයග්‍රහණය කරලා තව පාර්ශ්වයක් පරාජය වී අවසන් වෙනවා සිවිල් යුද්ධ. ඒක අවසන් වෙනකොට මම ජනාධිපතිවරයෙක් හිටිය රටේ උත්තරයි. එහෙමනම් ඇයි යුද්ධ කාලේ මුළු යුද්ධ ඉතිහාසෙම විධායක ජනාධිපතිවරු 5 දෙනෙක් හිටියනේ. දැන් අය අර අනිත් 4 දෙනාටම බැරි වුණේ. විධායක බලය යුද්ධයට හේතු වෙනවා නම් අනිත් 4 දෙනා අයින් කරන්න ඉපේ. නෑ යුද්ධයක එක සීමාවක් එනවා යුද්ධයකදී එක ප්‍රමාණාත්මක වර්ධනය වල එක සීමාවක් නේ සීමාවෙද කඩා වැටෙනවා. අපිටත් වෙලා තියෙනවා අපි දන්න නිසා කියන්නේ. හරිද? එක්කෝ නේද? පාර්ශ්ව දෙකෙන් එකක් ජයග්‍රහණය කරනවා. ඒක මේ විධායක බලයේ මහා හාස් කර්ම මල්ලි ආරක්ෂක ලේකම් එකපාර කෝල් එක දෙන්න පුළුවන් අයියට බොරු. හරිද? ඒ මේ යුද්ධ ඇති කරන්න තමයි මේක හේතු සාධකුනේ. ඊළඟ මේකේ ඊළඟ තර්කයක් ගෙනවා. අර අශෝක පිරිස් මහත්මයා කිව්වා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය දීම සදා ජනතාව විමුක්ති පෙරමුණ කරන වැඩක්. මේ නොදන්න මහත්තුන් මේ 20 වෙනි සංශෝධනයේ යටතේ ඒක ඇත්ත. 20 වෙනි සංශෝධන යටතේ අග්‍රාමාත්‍යවරයාට අතිරේක බලයක් කියන එක ඇත්ත. හැබැයි එන්න කවද්ද? 20 වෙනි සංශෝධන ක්‍රියාත්මක වෙන දවසේ. මේක සම්මත වුණාට 20 වෙනි සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ දූර කාලයෙන් පස්සේ. ඒ කියන්නේ 2020 ජනවාරි මාසේ 9 වෙනිදාකින් පස්සේ තමයි 20 වෙනි සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ. එතකම් මේ ජනාධිපතිවරයාට මේ තියෙන බලයයි මේ අග්‍රාමාත්‍යවරයාට මේ තියෙන බලයට යමතරව ජනාධිපතිවරයාගෙන් අඩු වෙන්නෙත් නැහැ අගමැතිවරයාගෙන් වැඩි වෙන්නෙත් නැහැ. ඊට පස්සේ හැබැයි 2020 ජනවාරි මාසේ 9 වෙනිදාගේ සිට සැප්තැම්බර් මාසේ 2 වෙනිදා දක්වා අන්න අතිරේක බලයක් අගමැතිවරයාට එනවා. මොකද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඕනේ. ඒ මාස 8. එස අපි යෝජනාවට අපේ 20 වෙනි සංශෝධන අපි දාලා තියෙනවා. නව අග්‍රාමාත්‍යවරයාට නව බලයක් එන නිසා 2020 ජනවාරි මාසේ 9 වෙනිදා 20 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වීම ආරම්භ වෙනකොටම පාර්ලිමේන්තුව විසිරු හැරෙන්න ඕන. මම දැක බන්දුල කියලා තිබුණා අපි ලෑස්ති. සම්මත වුණාට විසිරු හැරලා වැඩක් නෑ. මේ ජනාධිපතිමයි මේ බලයමයි එන්නේ. නමුත් 20 වෙනි සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ කවද්ද? 2020 ජනවාරි මාසේ 9 වෙනිදා. ඒ 9 වෙනිදාට අග්‍රාමාත්‍යවරයාට අලුත් බලයක් එන නිසාමත් මේ අගමැතිවරයාට එහෙම ජනවරමක් නැති නිසාමත් නේද? නව ජනවරමකින් නව අගමැතිවරයෙක් තෝරාපත් කරගත යුතුයි. එතකොට පාර්ලිමේන්තුවේ. එතකොට ඒ තෝරාපත් වෙන අග්‍රාමාත්‍යවරයා වෙත තමයි ඒ අතිරේක මේ දැන් නැති බලයක් එනවා නම් එන්නේ රනිල්ට නෙවෙයි. හරිද? අගමැති කියන තනතුරට. ඉතින් ඒක බොරුවක්. ඊළඟ කියනවා මේ මොකටද මේක කලබල වුනේ? සමහර අය මේ ඇයි හිටියඩිය කලබලයක් ජීවිතේ මේ විශ්සගෙන්නේ? කලබලයක් නැහැ. ඇත්තටම තියෙන ප්‍රමාදයක්. ප්‍රමාදය ඇති වෙන්න හේතුවක් තිබුණා මොකද්ද? පාර්ලිමේන්තුවේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡාවක් ගියා. ඒ සාකච්ඡාවේ අපි පාර්ශ්වකරුවන් බවට සහභාගී වෙ හිටියා. අපේ පැත්තෙන් තිබුණු ඒ කියන්නේ ඒ ව්‍යවස්ථාව මත අපි ඉදිරිපත් කරන කරුණු වල එක් ප්‍රධාන මූලධර්මයක් තමයි විධායක ජනාධිපතිවරු අහෝසි විය යුතු කියන මූලධර්මය. එනිසා ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවක් ඇදුණා. අර ව්‍යවස්ථාවේ සභාව 75 වතාවක් රැස් වුණා. වාර්තා හැදුවා. නමුත් මාර්තු මාසයේ වගේ එනකොට අපිට දැනෙනවා නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා තිබෙන අවස්ථාව ක්‍රමානුකූලව අත්හැරලා දැන් කියලා. දැන් රටේ ඇතුළත තියෙන දේශපාලන පාර්ලිමේන්තු වෙනස් වී තිබෙන සංයුතිය අනුව නේද? අවස්ථාවක් අලුත් ව්‍යවස්ථාවකට තියෙන අවස්ථාව අත්හැරලා තිබෙනවා. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරු අහෝසි කර ගැනීම සඳහා තමයි අපේ පොරබැදීම තිබුණේ. දැන් අලුත් ව්‍යවස්ථාවේ තිබුණු අවස්ථාව අත්හැරුණාට පස්සේ තමයි අපි විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම සඳහා වූ සංශෝධනයේ අඩුමතරමේ අලුත් ව්‍යවස්ථාව බැරි නම් මේ ප්‍රජාතාන්ත්‍රික සංශෝධනයවත් ගේන්න ඕන කියලා අපි තීරණයකට ආවේ. ඒක තමයි අපි මේකට පදනම් වූ ඊළඟ කරුණ. ඊළඟ මම දැක්ක කියන මේ බිල්ලු මවන. නෑ මෙහෙම ගියාට හරිද? මේ 20 වෙනි සංශෝධනයේ දාලා ඉවර වෙලා පාර්ලිමේන්තුවේ කාරක සභාව අවස්ථාවේදී නේද? බලය බෙදීම කැලි ටිකක් රට බෙදෙන කැලි ටිකක් මේකට දානවා. දාලා ඉවරලා කාරක සභාව අවස්ථාවේදී මේක සම්මත කරනවලු. බොරු හොඳේ හරිද? මම දැක්කා වසන්ත බණ්ඩාර කියන මිනිස්සයා
කියවනවා මේක. නේද? ඇවිල්ලා කියන මොකද මේ මාර කුමන්ත්‍රණයක් මේක තියෙන්නේ. හරිද? මේ රෝ කුමන්ත්‍රණයක් මේක. රෝ ඒජන්ට්ලා දැන් වසන්ත බණ්ඩාර කියන රෝ මීටරේ. වීරවංශලා ඒගොල්ලෝ තමයි රෝ මීටරේ. ඒගොල්ලෝ තමයි ටියුන් කරලා බලන්නේ කවුද රෝ. නේද? දැන් මම දැක්ක නේද? ඔන්න එනවනේ බන්දුලු ගුණවර්ධන. කාලයක් දේශප්‍රේමිය. බන්දුලු ගුණවර්ධන කියවනේ මේ 20 අපි ලෑස්ති වගේ කතාවක් කියනකොට බන්දුල රෝ මීටරේ අනිත් පැත්තට කරගෙන. මේ රෝ මීටරයක් ඉන්නේ. හරිද? ඒ නිසා විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේදී මේ සංශෝධන ගෙනෙනවායයි කියලා කියන කතාව වැරදි. ඒක මිත්‍යාවක්. එහෙම ගෙන්න බෑ. ව්‍යවස්ථාවකට එහෙම ගෙන්න බෑ. හරිද? අපි විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීමට අදාළ සංශෝධනයක් ඉදිරිපත් කර තියෙන කෙටුම්පතේ විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීමට අදාළ වෙන අධිකරණයෙන් හෝ මොකද්ද නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ ඉදිරිපත් කරන යම් නිර්දේශයක් කරනකොට වෙන කිසිදු සංශෝධනයක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකරන බවට අපි සහතික කරනවා. මොකද මේක ගින්නේ අපි. අර අපි ඉඳ ඔය බොරු බිල්ලෝ හදන්න එපා. ඊළඟ කියනවා මේ බයට ගින්නවලු. බයට JVP එක කාටද? මේ ගෝඨාභයට බය. මම දැන් මේ කාදෙක් කියන මේ ගෝඨාභේනවට බයට නෑ. අපි බය වෙන්න ඕන ගෝඨාභේ සමාජවාදය හදන්න එනවා. මේ සමාජවාදය හදන්න දෙන්නේ නෑ. හරිද? මේකත් දේශපාලන හොඳට ඉතිහාස හොයන්න. මේ පක්ෂ දෙක මේ දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරමින් තිබෙන්නේ පක්ෂ දෙක දීර්ඝ කාලයක එක දිගට යනවා. හැබැයි පක්ෂේ නායකත්වයක් විසින් ඒකට අලුත් හැඩවුරුවක් දෙනවා. හැබැයි පතුල අර පක්ෂෙමයි. එහෙම තමයි මේගොල්ලෝ අලුත් පිම්මක් ගන්න. ජේ.ආර්. ජයවර්ධන 1977 එනකොට කියනවා මහා විශාල ආර්ථික කඩාවැටීමක් ඇති වී තිබෙනවා. මේ ආර්ථිකය මම ලෝකයේත් එක්ක සම්බන්ධ කරනවා. ඒ නිසා ලෝකයේත් එක්ක නැවුම් ආර්ථික ගමනක් එවීම සඳහා මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය සඳහා මට ජනවරම දෙන්න. එතකොට රටේ චිත්‍රයක් හදනවා. ජේ.ආර්. එහෙනම් රටේ මාර ආර්ථික විප්ලවයක් කිරීම සඳහා ඉන්නේ. ආර්ථික විප්ලවයේ නියමුවා ජේ.ආර්. කියලා ජනතාව එතෙන්ට යනවා. හැබැයි අර පරණ සන්තෑසියම අර විනාශෙම අවුරුදු 12ක් කරලා ගෙදර යනවා. ගෙදර ගියට පස්සේ අලුත් ස්ලෝගන් එකක් කරන් ප්‍රේමදාස මහත්තයා එනවා. ප්‍රේමදාස මහත්තයා කියන ඒක හරියන්නේ නෑ. නේද? ගමේ දුප්පතුන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මම දුප්පතාගේ හිතවතා. නේද? බත් ටිකක් කාලා ගස් ලැබු කන ආර්ථිකයක් මම හදනවා. සෙරප්පු දෙකක් දාපුනට මේ සපත්තු දෙකක් දාන ආර්ථිකයක් හදනවා. මම බිමේ මිනිහා ගමේ මිනිහා ඒකම තමයි දැන් සජිත් කියන්නේ තොන්දේ. ඒ පරණයි ඒවා 89 තාත්තා කියපුවා. හරිද? මං ගමේ මිනිහා දුප්පතාගේ හිතවතා ආයේ තැනකට ස්ථානගත වෙනවා. ස්ථානගත වෙලා මොකද කරන්නේ? අර පරණ කෝච්චියම පරණ ගමන් මග මෙහෙම යන මහ විනාශයක් කරලා අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ ආයෙනවා චන්ද්‍රිකා. නෑ මේක මාර වෙලාවස් වෙලා තියෙන මේක අමානුෂික රාජ්‍ය බවට පත් වෙලා තියෙන මේක හරියන්නේ නෑ. මේක නේද? මේක පරවියේ ගිලෙන සාමී දූතිකාව පැමිණෙන නේද? විහාරමා දේවි වගේ අනුවස් තිබෙන නව පාලනයක් මම හදන්න ඕන. ඒ සඳහා චන්ද්‍රිකා ස්ථානගත වෙනවා. ඒතර කට්ටිය හිතනවා දැන් නම් අලුත් කෙනෙක් ඇවිල්ලා පරණ එන්ජින් එකමයි. හරි ඉතින් ඔන්න චන්ද්‍රිකා. ඉතින් කට්ටිය බලය යන චන්ද්‍රිකා පස්සේ. ඊට 2005 ආයෙ මහින්ද මහත්තයා එනවා. එනකොට කියනවා මේ රට මෙහෙම හරියන්න අපි මේ රටේ ඉපදිච්ච අය, අපි කුරහන් තලප ගිලපු අය, අපි වෙල්ලිපනල්ලේ ඇවිදපු අය නේද? අපේ සාටගෙත් කුරහන් මේ කියලා නේද ගම ගිරවාපත්තු ඉපදුනේ. ඒ නිසා දැන් අලුත් එකක් එන්න ඕන කියලා අන්නේ කට්ටිය හිතනවා මාර වැඩක් වෙන්න යන්නේ ගම උස්සන්න තමයි එන්නේ කියලා මහින්ද. ඉතින් අවුරුදු 10ක් රට පාලනය කළා විනාශ කරලා යනවා. යනකොට ආයෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා. මේක හරියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වුණා, යහපාලන වුණා, ශිෂ්ට සම්පන්න භාවයක් වුණා. ඒ වෙනුවෙන් අපි දැන් පෙළ ගහන්න ඕන කියලා ඊළඟ කෙනා එනවා. දැන් ඒක විකෘති වුණාට පස්සේ ආයෙ ගෝඨාභය කියනවා මේක හරියන්නේ නැහැ. විනයක් තියෙන, දැඩි තියෙන, වංචනිකයක් නැති, නිලධාරි හොරකම් කරන්නේ නැති, නවපා. කට්ටිය හිතනවා මාර වැඩක් දෙන්න ඉන්නේ පොරක්. දැන් යනවා පොර පස්සේ. අවුරුදු කීයක් ගෙතෝ පොරවල් පස්සේ. ඒ නිසානේ ගෝඨාභයලා මේ ඉතිහාසයේ හැම නායකයම ආපු ගමන් මග ඇරනකොට නව මාවතක් නොමැති බව එදා අර සැංගිලා එකේ පෙන්නුවා. ඒක කවුරුත් කලබල. ඒකට අපි බය වෙන්නේ නැහැ. හරිද? ඔය හැමදාමත් මොකද වෙන්නේ? අර අසාර්ථකභාවයේ කිලිටුණු කඩාවැටුණු සමාජයට නව මුහුණුවරක් දෙනවා. ජේ.ආර්. එකක් දුන්නා. අමුතු විදියකට ප්‍රේමදාස තව එකක් දුන්නා. චන්ද්‍රිකා තව එකක් දුන්නා. මහින්ද තව එකක් දුන්නා. රනිල් මෛත්‍රී තව එකක් දුන්නා. දැන් ගෝඨාභය තව එකක් දෙනවා. අර පරණ මලකඩ කාපු එන්ජින් එකම ඒ විදිහට යනවා. අවුරුදු 10ක් ගියාට පස්සේ හිතනවා ඒකත් හරියට තව මොකක් හරි කියගෙන යනවා. ගව පාලනය හොඳයි, කිරිපට්ටි පාලනය කරමු. නෝ ජාතිකක් කියන තව එකෙක් එහි. හරිද? මේකද මේ සන්තෑසිත ඔක අපි දන්නවනේ. හරිද? ඒ නිසා අපි ඒවට බය වෙන්න ඕනේ නැහැ. හරිද? හැබැයි අපිට තියෙන මොකද්ද? අපි හැබැයි එකක් දන්නවා. බලයේ තිබෙන අස්ථාවරභාවය විසින් තමයි හැම වෙලාවම අපේ රට ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණය දීලා තියෙන්නේ. බලයේ ශක්තිමත් වෙච්ච කිසි වෙලාවක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය පාර්ලිමේන්තුව සම්මත කරේ නැහැ. 2001 අවුරුද්දේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්
පිරිසක් එළියට ගිහිල්ලා චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තුවේ බලය පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. චන්ද්‍රිකා මොකද කරේ? විධායක බලය උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව මග හැරලා පාර්ලිමේන්තුව වාර අවසන් කරා. එන පාර්ලිමේන්තුවේ දැන් බලය නැහැ. පාර්ලිමේන්තුව ඔන්න විධායක බලය. එයාගේ අරුබුද එනකොට විධායක බලය උපයෝගී කරගත්තා. උපයෝග කරගෙන යා මොකද කරේ? පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරා. ඒතර පාර්ලිමේන්තුව දැන් බලය එයා සුළුතරයක් වෙලා එයාගේ මේ බහුතර බලය නැති වෙලා තිබ්බට වැඩක් නෑ. යාට කමක් නෑ. මොකද වෙලා තියෙන්නේ? බහුතර බලය නැති වුණාට එයා පාර්ලිමේන්තුව රැස් වෙනක පස්සර දැම්මා. පස්සර දැම්මට පස්සේ අපිත් බැලුවා අපිත් 10 දිනක් හිටියා. දැන් චන්ද්‍රිකා එක වෙලාවකට මට චන්ද්‍රිකාව අපි ඒ වෙලාවේ සාකච්ඡාවට යනකොට කිව්වා මට නම් දැන් විශ්වාස ওই 10 විතරමයි කිව්වා. ඒ කාලේ මට මතකයි කිව්වා හරි. අපි කිව්ලා කිව්වා නෑ හරියන්නේ නෑ. දැන් ඔයාගේ බලය මෙහෙම අස්ථාවරක භාවයට ඇවිල්ලා තිබෙනවා. රට මේ වෙලාවේ අරාජිකත්වයට පත් වෙන්න අපි ලෑස්ති නෑ. නමුත් අපි අවුරුද්දක වැඩ පිළිවෙලක් අදමු. අමාත්‍ය මණ්ඩලය 20 දෙනාට අඩු කරමු. නේද? ගොවියන්ගේ සහනාධාර වැඩි කරමු. අර බැංකු ණය හිර වෙලා තිබුණා අයගේ බැංකු ණය කපමු. වී මෝල්ලිමියන්ගේ ওই ණය වගේ තිබුණා ඒ වගේ වලට උත්සාහ කරමු. අපි ඒ වෙලාවේ සාකච්ඡා වීම තුන 17 වෙනි සංසෝධන මේක පාර්ලිමේන්තුවේ ඔක්තෝබර් මාසේ 24 වෙනිදා රෑ 12ට පෙර සම්මත කරමු කිව්වා. රෑ 12ට පෙර දින වකවානුත් එක කිව්වා. හරි සම්මත කරා. ඒකට එකඟ වුණා. එකඟ වුණාට පස්සේ කැබිනට් මණ්ඩලය පළවෙනි වතාවට 20ට අඩු කරා. 20ට අඩු කරාට පස්සේ මොකද වුනේ? ආයේ චන්ද්‍රිකා මෙතන විධායක බලය හොරෙන් විජය පාර්ලිමේන්තුවට කාර්යභාරයක් නොමැති ඇමති කියලා ඇමතිකමක් දුන්නා. දැන් 21 වුණා. අපි රණ්ඩුනාට පස්සේ මංගල නේද? මංගල ඇමති ධූරයෙන් අයින් වෙලා විපක්ෂ මේ අර පසුපල මන්ත්‍රීවරයෙක් හිටිය වඩා ආයේ 20ට අඩු කරා. එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ ඔන්න ඔය වෙලාවේ තමයි ඒ බල තුලනේ ඇති වෙච්ච අස්ථාවර භාවය තමයි 17 වෙනි සංශෝධනය ගෙනාවේ. ඊට පස්සේ 19 වෙනි සංශෝධනය එන්න මොන වෙලාවෙද? 19 වෙනි සංශෝධනය දැන් මේ පෞගිය 2015 මේ ජුනි වගේ එනවා නේ. 19 වෙනි සංශෝධනය සම්මත වෙන්නේ මොන වෙලාවේද? අගමැති බලය එක තැනක ජනාධිපති බලය තව තැනක. ඒ නිසා තමයි 19 ඉන්නේ. නැත්තම් 19 ඉන්නේ නැහැ. රනිල් ජනාධිපති වෙලා පාර්ලිමේන්තු බලයත් රනිල් ගාව තිබ්බනම් 19 ඉන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රී එයා ගාව පාර්ලිමේන්තු බලය තිබ්බනම් ඒ 19 ඉන්නෙත් නැහැ. 19 මොකක් නිසාද? මෛත්‍රී ගාව ජනාධිපති රනිල් ගාව පාර්ලිමේන්තු. මේ තිබුණු ගැටුම විසින් තමයි 19 ඉන්නේ. බැලිවෙරාව පාර්ලිමේන්තු තිබුණු රනිල්ටම ජනාධිපතිකම තිබ්බනම් ජනාධිපතිකම තිබුණු මෛත්‍රීටම පාර්ලිමේන්තුව තිබ්බනම් 19 ඉන්නේ නැහැ. 19 වෙනි සංශෝධනයක දුබලකම් තිබෙනවා. ඒක ටිකක් අන්තර්කාලීන යෝජනාවලියක්. ඇත්තටම 20 කෙසේ වෙතත් 19 විසින් හැදිලා තියෙන පොඩි අස්ථාවර ස්වභාවයක් හදන 19 සංයුතිය. ඒ නිසා 19 අන්තර්කාලීන යෝජනාවක් අනිවාර්යයෙන්ම 20ක් අවශ්‍ය අපේ රටට. එතනින් පෙන්වන්නේ ඒක. හරිද? හැබැයි එදත් ඒ 19 වෙනි සංශෝධනය නම් කවරක් නිසාවත් නෙවෙයි 19 වෙනි සංශෝධනය සම්මත වෙන්නේ බල තුලනේ තිවිච්ච ගැටලුව. එහෙම නැත්නම් කිසිසේත්ම 19ක් අපේ පාර්ලිමේන්තුව සම්මත වෙන්නේ නැහැ. හැබැයි බලය ශක්තිමත් වෙච්ච වෙලාවෙ මොකද උනේ? 2010 පාර්ලිමේන්තු මැතිවරණදී මහින්ද රාජපක්ෂ මහතාට 142ක් ආවා. මේ පැත්ත හිටපු 20ක් ගත්තා. 162ක් හදාගත්තා. අතිශය අධිකාරී බලය පාර්ලිමේන්තුව හදාගත්තා. හදපු වෙලාව මොකද කරේ? 17 අයින් කළා 18 ගෙනාවා. සිරානි බණ්ඩාරනායක නිරපැහැරීමේ පන සම්මත කරගත්තා. එනිසා මේ හැම පාලකයම මේ පක්ෂ දෙකම Tamanට බලය ශක්තිමත් වෙච්ච වෙලාවේදී හැම වෙලාවෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අනපන සමය සම්මත කරගෙන තියෙනවා. දැන් ඉඩක් තිබෙනවා යම් අස්ථාවර භාවයක් ඇති වී තිබෙනවා. මෙන්න මේ අස්ථාවර භාවය තමයි පාර්ලිමේන්තුවේදී මේ 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා තිබෙන එකම ඉඩ. හරිද? එකම ඉඩ මේ ඇති වී තිබෙන අස්ථාවර භාවය. පාර්ලිමේන්තුවේ බලයත් ජනාධිපති බලයත් එක්කෙනෙක් අතේ ශක්තිමත්ව තිබුණා නම් මේ 20 පාර්ලිමේන්තුවට ගින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා විධායක ජනාධිපති අහෝසි කිරීම සඳහා ඇති වී තිබෙන අස්ථාවර භාවයේ පාර්ලිමේන්තුවේ සංයුතියේ ස්වභාවය ගත්තොත් මේක තමයි ඉතාමත් හොඳ අවස්ථාව කියලා අපි කල්පනා කරනවා. හැබැයි මේකේ ජනමත විචාරණය කෙසේ වෙතත් ජනමත විචාරණයට යන්න කලින් පළවෙනි පියවර තමයි පාර්ලිමේන්තුවේ 3/2කින් මේක සම්මත විය යුතුයි. දැන් අපි ඉන්නේ 6යි. හරිද? 144 පිටින් එන්නම ඕන. හරිද? නේද? පිටින් එන්නම ඕන 144ක්. ඉතින් ඒ නිසා ඒ අපි හිතන්නේ නෑ නේද? සමහර අය ඉන්නවා මෙහෙමයි. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ තනි තරිත. ඒගොල්ලන්ට ජනාධිපති වීම හැර සාමීකත්වයක බලයක් ගන්න බෑ. ඒ අය මේකට ටිකක් ඉන්නව නෑ. මම ඉන්නවනේ 20යි 20 ඉලක්ක කරගත්තු අය ඉන්නවනේ. දැන් මේ මෛත්‍රීපාල මහතා ජනාධිපති පුටි වාඩි වුණාම පාර්ලිමේන්තුවේ හැම කෙනාම හිතනවා මටත් පුළුවන් ජනාධිපති වෙන්න කියලා. හරි ලෙඩක් හරිද ඉන්නව දැන්? හරි 20යි 20ට පොලිමක් ඉන්නවා. හරිද? ඒගොල්ලෝ හිතනවා මට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඔන්න ඔහොම පොඩි හරිද මෙතන තියෙන පොඩි අලකලංචයක් තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ කොහොම වුණත්
අපි තන ලොකු ජන බලයක් අපි හැදුවොත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අලුත් සාකච්ඡාවක් ගේන්න. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාන බලගතු කරන, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන, ජනතාවත් එක්ක සංවාදයේ මේ ඇයි අපේ මුළු ජීවිතය, අපේ අයිතිය, අපේ රට, අපේ පරිසර, අපේ ආර්ථිකය මේ සියල්ල අපි දෙන්නේ තුන් දෙනෙක් අතර බාර දෙන්න ඕනද එහෙම? අපිට සහභාගීත්වයක් නැද්ද ඒවට? අපි මේ තීන්දුව తీරන වලට අහුල් විය යුතු නැද්ද? ඒ තීන්දුව తీරන වල ස්වභාවය පිළිබඳ විවේචන අදහස් අපිට නොතිබිය යුතුද? අපි මොකටද කරන්නේ අපේ මුළු ජීවිතවලත් සම්පත්වලත් නේද ආර්ථිකයේ මේ සියලු අයිතිය මේ 7-8 දෙනෙකුට ඇයි අපි ගිලලා දෙන්නේ? ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාද ශක්තිමත් වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රය තහවුරු වෙන්න ඕන. අපි හැම කෙනාම ඒවට දායක වෙන්න ඕන. හැම කෙනාම සංවාදයට එන්න ඕන. හැම කෙනාම සාකච්ඡාවට එන්න ඕන. සාකච්ඡාවට අහුම්කම් දෙන පාලනයක් හදන්න ඕන. ඒක ශිෂ්ට සම්පන්න පාලනයක් නෙවෙයිද? ඒ නිසා මේ අශිෂ්ටත්වයේ මුදුන්මන් කඩවල අද ඇවිල්ලා 20 පිළිබඳ මහා ගෝත්‍රවාදී මත හදනවා. ඒ මත ASCII එකක් ඇත්ත. ඒ මත ASCII ගැඹුරින්ම තිබෙන්නේ ජාතිවාදී. ඒක ඇත්ත. මේ 20ට එරෙහිවීම ඒ කියන්නේ 20ට එරෙහිව ගෙන සටන් පට සියල්ල ජාතිවාදයෙන් පදනමින් ඉන්නේ. ජාතිවාදී කියන්නේ ගෝත්‍රවාදයක්. වෙන මොකද මේ ගෝත්‍රික මානසිකත්වය. මේ 21 වෙනි සියවසේ අපි මිනිස්සුන්ට ජීවත් වෙලා තිබෙනවා. අපි භාෂාවන් කතා කරන සංස්කෘතියින් තිබෙනවා, ආගම් තිබෙනවා. මේක එක රටක් හැටියට අපි ඉස්සරහට යනවා. අපි සමගින් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕන. රාජ්‍යයක් හදන්න ඕන. ඒ රාජ්‍යයක් හදන වෙනුවට තමන්ගේ රැහේ එක, තමන්ගේ ගෝත්‍රය එක, තමන්ගේ පාලනය එක මෙහෙමනේ වෙලා තියෙන්නේ. හරිද? 1997 මම මහින්ද රාජපක්ෂ මහත්තයාට පැහැදිලි කිරීමක් ඉල්ලනවා. පුළුවන් නම් කියන මේ රටට. 1997 පළාත් පාලන මැතිවරණයේදී බෙලියත්ත ප්‍රාදේශ සභාවේ වැඩිම මනාපගත් ගුණරත්න කියන අපේක්ෂකයා. ඇයි ගුණරත්නට සභාපතිකම දෙන්නේ නැතුව චන්ඩිමල්ලිට සභාපතිකම දුන්නේ කියලා මේ රටට කියන්නේ. යට දැනගන්න මොන ගෝත්‍රවාදී නායකද කියලා හොයාගන්න පුළුවන්. ඒක දැනගත්තා. ඒ කියන්නේ තීන්දුවක් ගත්තා ඒගොල්ලෝ 1997 වැඩිම මනාපගත්තු අයට මන්ත්‍රී සභාපති ධූරය දෙනවා කියලා. හැබැයි බෙලියත්තේ වැඩිම මනාපගත්ත ගුණරත්න මන්ත්‍රී ධූරය හම්බුන්නේ නැහැ. චන්ඩිමල්ලිට සභාපති ධූරය හම්බුන්නේ නැහැ. චන්ඩිමල්ලි සභාපති ධූරය ගියා. හේතුව හොයන්න කියන්නේ කවදාද? ඊට පස්සේ ගුණරත්න පක්ෂ දාලා UMPට ගියා. මාස කීපයක් ඇතුළත ගුණරත්න ඝාතනය වුණා. මම දන්නේ ඒක පරීක්ෂණ මොන වුණාද කියලා දන්නේ නැහැ. නමුත් මේ ඉතිහාසයේ ඉතින් මේවැනි ගෝත්‍රවාදී කණ්ඩායම් ඉන්නේ. හරිද? ඒ නිසා අපි කියන්නේ එකයි මේ ගෝත්‍රවාද මේ ජාතිවාදය තමයි මේ 20ට එරෙහිව සටනේ අශිෂ්ටත්වය තමයි එතන තිබෙන්නේ. ඒ නිසා අපි ඔක්කොටම තිබෙන්නේ ශිෂ්ටත්වය පිළිබඳ අරගලයක්. ඒ නිසා අපි ලෑස්ති ඒ ශිෂ්ටත්වය පිළිබඳ අරගලයට. මට ගුණසිරි විතාන මහත්මයා කිව්වා ශිෂ්ටත්වය වගේම මේක ඊටත් වඩා වැඩියෙන් මනුස්සත්වය පිළිබඳ අරගලයක් කිව්වා. ඒ නිසා මේ මනුස්සත්වය පිළිබඳ අරගලයට අපි හැමදෙනාම එකතු වෙමු. මේක ජයග්‍රහණය කිරීම සඳහා අපි හැමදෙනාම අපේ කාර්යභාරය ඉටු කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට මැදිහත් වෙන්න එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.